අයිබෝවන් ලෙටර් රයිටිං කියන්නේ ඉංග්ලිෂ් පේපර එකේ වගේම කියන සිංහල භාෂාව විදිහට ලිපි ලියන්න එනවා. ලෙටර් රයිටිං කියන්නේ බේසිකලි ලිපි ලිවීම. ලෙටර් එකක් ලියන්නේ අපි සාමාන්‍ය යම්කිසි පණිවිඩයක් ලබා දීමට තමයි ලෙටර් එකක් ලියන්නේ. letters are a method of communication. ඒ කියන්නේ අද වෙනද තරම් ලෙටර්ස් පාවිච්චි කරන්නේ නවීන තාක්ෂණයත් එක්ක ඒත් එක්කම ලෙටර් එකක් ලියන එක තමයි සාමාන්‍ය විදිය. ඉස්සර ඒ කියන්නේ යම්කිසි පණිවිඩයක් සමාජයට යම්කිසි පුද්ගලයට ලබා දීමට පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි ලෙටර් එක කියලා කියන්නේ. There are two types of letters. letters වර්ග දෙකක් තියෙනවා. formal letters and informal letters. formal letters කියන්නේ රාජකාරී ලිපි. informal letters කියන්නේ සාමාන්‍ය ලිපි. රාජකාරී ලිපි කියලා කියන්නේ යම්කිසි වෘත්තීමය කටයුත්තක් something professional ඒ වගේ කටයුත්තක් සඳහා ලියවන ලබන ලිපිය. ඉන්ෆෝමල් ලෙටර් එකක් කියන්නේ සාමාන්‍ය අපි එදිනදා ජීවිතේ අපි අඳුරන කෙනෙක්ට ඒ වගේ අවස්ථාවකදී පාවිච්චි කරන ලිපිය. You will get a letter in the second paper and it may be a formal letter or an informal letter. ඕගොල්ලන්ට මේ formal letter එකක් එන්නත් පුළුවන් examination එකට. එහෙම නැත්නම් informal letter එකක් එන්නත් පුළුවන්. There's also type called semi-formal letters. Semi-formal letters කියන්නේ අර කලින් සඳහන් කර letters වර්ග දෙකේ මිශ්‍රණය. Letters which are written to teachers. ඒ කියන්නේ ගුරුවරුන් සඳහා ලියන ඒවා semi-formal letters. ඒ කියන්නේ සාමාන්‍ය ගුරුවරයෙක්ට ලියන ලිපිය ඒ කියන්නේ professional අත සහ සාමාන්‍ය අතර තියෙන ලිපියක්. මොකද අපි යාළුවෙක්ට ලියන ලිපියක් ඒ වගේ ලිපියක් නෙවෙයි. තව සාමාන්‍ය අඳුරන වැදගත් කෙනෙක්ට ලියන ලිපියකට semi-formal letter එකක් විදිහට අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ formal letters. Formal letters are letters which are written to a purpose. ඒ කියන්නේ යම්කිසි objective එකක් specific කියන්නේ නිශ්චිත කියන එක. specific කියන වචනේ තේරුම තමයි නිශ්චිත කියන එක. Formal letters are letters which are written with a specific objective. නිශ්චිත අරමුණක් ඇතුළු ලියන ලිපි තමයි formal letters කියලා කියන්නේ. මේක පැමිණිල්ලක් කිරීම සඳහා වෙන්න පුළුවන්. ඒවට කියන්නේ letters of complaining. ඉල්ලීමක් කිරීම සඳහා වෙන්න පුළුවන්. ඒවට කියන්නේ letters of requesting. අපි යම්කිසි තොරතුරක් ලබා ගැනීමට ලියන ලිපියක් වෙන්න පුළුවන්. ඒවට කියන්නේ letters which are written to get information. There are so many purposes of writing formal letters, but I have mentioned only a few. This is what is important when writing letters. මේ තුන විතරක් ප්‍රමාණවත් කියලා මම හිතනවා. මොකද තවත් ලිපි ආවත් මේ තවත් ෆෝමැට් 100ක් ආවත් මේ හැම ලිපියක්ම ලියන මූලික ක්‍රමවේදය එකක්. දැන් මම past papers ඩිස්කස් කරනකොට ඕගොල්ලන්ට ඒව කියලා දෙන්න නංගි මල්ලියේ. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. Things should be considered when writing formal letters. Consider කියන්නේ මොකද්ද? Consider කියන්නේ සලකා බලන්න ඕන. Things should be considered when writing formal letters. අදාළ කරුණු පමණක් ලියන්න ඕන. කෙටි විය යුතුයි. අදාළ කරුණු පමණක් ලියනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් formal letter එකක් ලියන්නේ බොහොම කාර්යබහුල චරිතයකට. එතකොට අපි අවශ්‍ය දේවල් පමණක් ලිව්වොත් ඒ පුද්ගලයාට පණිවිඩය කියව ගන්න ලේසි. So you have to make sure you write what is essential, right? And the content should be brief, but make sure each and everything you want is included in the limited number of letters that you use, limited number of words you use. Okay. මේ formal letter එකක් ලියන නිශ්චිත format එකක් තියෙනවා. අපි ඒක ඊළඟ slide එකේ බලමු. උඩින්ම වම් අත පැත්තේ කියලා you can see the left hand top corner, sender's address කියන්නේ මෙම ලිපිය යවන්නාගේ ලිපිනය. ඊට පස්සේ රූලක් ඇරලා ලියන්න date එක. date කියන්නේ දිනය. මේ ලිපිය ලියනු ලබන දිනය. date එක ලියද්දී අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන date එක ලියන්න ඕන අපි English format එකෙන්. ඒ කියන්නේ දිනයේ මුලට මාසෙ මැදට අවුරුද්ද අගට. date, month, year කියලා තමයි එන්නේ. සිංහල ක්‍රමයට ලිව්වොත් ඕගොල්ලන්ට ඒ සඳහා ලකුණු ලැබෙන්නේ නැහැ. You have to write the date in English format. Receiver's address කියලා කියන්නේ මෙම ලිපිය ලබා ගන්නාගේ ලිපිනය. අපි දැන් බලමු sender's address එකට ආයෙ පාර පොඩ්ඩක් ගිහිල්ලා sender's address එකට දැන් උදාහරණයක් වශයෙන් මගේ address එක 420/1 6 mile post මීපාවල පොද්දල. දැන් I have to write it 420/1 420 කොමා එකක් දැම්ම 6 mile post කොමා එකක් දැම්ම පොද්දල. ඊට පස්සේ full stop. ඒත් එක්කම leaving one rule I have to write the date. date එක ලියන්නේ English format එකෙන්.
receivers address. ඊපස් salutation කියන්නේ ආමන්ත්‍රණය. ඔකට සිංහල රාජකාරී ලිපි ලියන එකෙත් මේ ෆෝමැට් එකම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. ආමන්ත්‍රණය කියන්නේ යම් මේක පිරිමි කෙනෙක්ට ලියන ලිපියක් නම් අපි ලියන්න පුළුවන් dear sir කියලා. කාන්තාවක ලියන එක නම් dear madam කියලා පාවිච්චි කරන්න පුළුවන්. Fifth and the most important part of the letter is a topic. මෙන්න මේක තමයි ගොඩක් කට්ටිය වරද්ද ගන්න එක. අපි letter එකේ topic එක නියම topic එකක් දෙන්න ඕන. දැන් අපි සාමාන්‍යයෙන් මේ මම කලින් කතා කර විදියට formal letter එකක් ලියන්නේ with a purpose. The purpose may be getting some information about something or requesting something and like that. ඕගොල්ලන්ට දැන් මම එකක් explain කරන්න. දැන් අපි කලින් slide එකේ සාකච්ඡා කරා පැමිණිල්ලක් සඳහා ඉල්ලීමක් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා ලියන ලිපි. ඒ ආකාරයෙන් ලිපි 3ක් මම සඳහන් කරා. පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් දැන් ඕගොල්ලන්ට යම්කිසි පැමිණිල්ලක් කරන්න ඕන. ඊට පස්සේ අපි එතන topic එක පටන් ගන්න තැන verb එකකින් තමයි topic එක පටන් ගන්නෙ. පැමිණිල්ල කරනවට අපි කියනවා complain කරනවා කියලා. දැන් එතකොට අපි topic එක පටන් ගන්නේ complaining කියලා. complaining කියන්නේ මුලින් verb එකට පස්සේ ing form එක use කරන්න ඕන topic එක ලිවීම සඳහා. අපි යම්කිසි දෙයක් request කරනවා යම්කිසි දෙයක් ඉල්ලීමක් කරනකොට අපි කියන්නේ request කියලා. request ing form එක ඊළඟට add කරන්න ඕන. ඊට පස්සේ requesting දැන් යම්කිසි දෙයක් සම්බන්ධයෙන් දැනුවත් කරනවා නම් දැන් යම්කිසි ප්‍රශ්නයක් මොකක් හරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දැනුවත් කරනවා නම් අපි හිතමු ලබන මාසේ තියෙන වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුවත් කරනවා. දැනුවත් කරනකොට අපි ඉංග්‍රීසි වලින් කියන inform කියලා. එතකොට topic එක ලියද්දි inform දන ing informing about the Vesak festival like that අපි verb එකකින් පටන් ing format එකේ verb එකකින් තමයි gerund එකකින් තමයි topic එක පටන් ගන්න. ඊට පස්සේ body of the letter මෙන්න මේක තමයි letter එකේ අන්තර්ගතය. letter එකේ body එක කොටස් 3කට බෙදන්න පුළුවන්. ඡේද 3කින් ලියන්න පුළුවන්. You can write this in 3 paragraphs. paragraph 3කින් ලියන්න පුළුවන්. introduction එක, purpose එක, thanking or compliment. introduction කියලා කියන්නේ මොකද්ද අපි? introduction කියලා කියන්නේ introduction එක තමයි මේ ලිපියේ හැඳින්වීම. මේක අපි දැන් යම්කිසි දෙයක් යම්කිසි පුද්ගලයෙක් ලියද්දි මුලින්ම දල අදහසක් දෙන්න ඕන. මෙන්න මේ වගේ දෙයක් සම්බන්ධයෙන් තමයි මේක කරන්නේ. This is about an art festival. art festival එකක් ගැන දැනුවත් කරන this letter is written with the objective of letting you know about the art festival. අන්න ඒ වගේ introduction එකක් දෙන්න ඕන මොන වගේ event එකක්ද මොන වගේ දෙයක්ද කරන්න කියලා මේ ලිපිය ලබා ගන්නා යම්කිසි දැනුවත් කිරීමකට ලක් කරන්න ඕන. ඊපස්සේ purpose මේ කරන්නේ කුමන හේතුවක් සඳහාද? purpose කියන්නේ කුමන හේතුවක් සඳහාද කියන එක. thanking or compliment. thanking කියන්නේ ස්තුති කිරීමක් කරනවා. අපි සාමාන්‍යයෙන් මේක යොදාගන්නේ දැන් අපි යම්කිසි පුද්ගලයෙක්ගෙන් දෙයක් ඉල්ලා සිටියොත් මේ ලිපියක් ඒ අවශ්‍යතාවයේ සැපුරුවොත් කියලා හිතාගෙන තමයි පරිකල්පනය කරලා තමයි මේ පාර්ට් එක යොදාගන්නේ. ඊට පස්සේ අපි letter එක අවසන් කරනවා close එක yours faithfully කියලා යොදා ගන්නවා. yours faithfully කියලා යොදාගෙන පසුවට මම signature එක යොදලා තියෙනවා. signature එකට යටින් sign කර කෙනාගේ නම ලියලා තියෙනවා. නමට යටින් අපි designation එක දාන්න පුළුවන්. designation එක කියන තනතුර. අපි යම්කිසි රස්සාවක් කරනවා නම් අපි ඒ තනතුර දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඕලල් විභාගේ දෙයි යම්කිසි මාතෘකාවක් ඒකට අදාළව තනතුරක් ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. Let's see how the marks are given to the letter. 3 marks for the content. ඒ කියන්නේ අන්තර්ගතය සඳහා ලකුණු 3ක් හම්බ වෙනවා. අන්තර්ගතය කියන්නේ දැන් අපිට යම්කිසි letter එකක් ගැන O-level paper එකේ දීලා ඒ කියන්නේ ඒකට අදාළව ලියන කරුණු වලට තමයි ලකුණු හම්බෙන්නේ. ඊපස්සේ language එකේ අපි දන්නවා language ව්‍යාකරණ ඉතාමත් වැදගත් භාෂාවක. grammar part එකට තමයි මේ ලකුණු 3 හම්බෙන්නේ. And it is important to write simple and grammatically correct sentences. Simple when උනාට ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ව්‍යාකරණ ආශ්‍රිත නිවැරදි වගන්ති ලියා ගන්න වග බලා ගන්න ඕන. ඊපස්සේ organization පිළිවෙල. ඒ කියන්නේ කොහොමත් letter එකක් ලියන්න කලින් ඕගොල්ලන්ට you have to take a rough paper. ඒ කියන්නේ කටුවැඩ කොලයක් අරගෙන මම මෙහෙමයි ලියන්නේ. From this part මෙහෙම දැන් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ ඔයගොල්ලෝ කලින් යම්කිසි අවබෝධයක් ලබාගෙන තමයි letter එක ලියන්නේ. එතකොට වැරදින තියෙන සම්භාවිතාවය
අඩුයි. Because you are having an early preparation, there's no room for error, so you can use a sketch. මම මෙහෙම ලියනවා කියලා යම් කිසි මේකක් තියාගෙන ලියන්න පුළුවන් ලෙටර් එක. letter should have a flow. ඒ කියන්නේ letter එකට flow එකක් තියෙනවා. ආරම්භයේ සිට අවසානය දක්වා ඒක letter එක ගලාගෙන යන්න ඕන. ඒ කියන්නේ පටන් ගැනීම සිට අවසානය දක්වා අදාළ කරුණු නියමිත පිළිවෙලට යාමට වගපලා ගන්න ඕන. ඊපස්සේ mechanics of writing වලට ලකුණු දෙකක් හම්බ වෙනවා. mechanics of writing කියන්නේ ඔයගේ writing වල තියෙන proficiency එක. ඔයගේ writing වල තියෙන වෘත්තීමය බව. ඒ කියන්නේ spellings, simple capital හරියට පාවිච්චි කරලා තියෙනද, punctuation marks හරියට පාවිච්චි කරලා තියෙද, clear handwriting ඔයගේ පැහැදිලි අත්අකුරු සඳහා ලකුණු හම්බ වෙනවා. simple capital සම්බන්ධයෙන් දන්නවා. තව the use of a and articles. කියන එක පාවිච්චි කරන්නේ අපි නිතරම consonant එක. consonant කියන්නේ a e i o u කියන vowels. ඒ ඇරෙන්න ඉංග්‍රීසි හෝඩියේ තියෙන ඉතුරු අකුරු ටික තමයි consonants කියන්නේ. n කියලා යොදනවා නම් අනිවාර්යෙන්ම vowel එකකට ඉදිරියෙන් තමයි n කියලා යොදන්නේ. vowels a e i o u තමයි vowels ටික. right. අපි 2018 ඕලල් ප්‍රශ්නේ සාකච්ඡා කරමු. Your English teacher asked you to read some English story books after the exam. Write a letter to the manager of Lake House Bookshop, Colombo, asking for information about books for children. Your English teacher, ඔයාගේ ඉංග්‍රීසි teacher, asked you to read some story books. ඔයාට කතාපොත් කියවන්න කියලා කියනවා. ask කියන්නේ කතාපොත් කියන ඉල්ලීමක් කරා. after the examination, විභාගයෙන් පස්සේ ඔයාගේ ඉංග්‍රීසි teacher ඔයාට ඉංග්‍රීසි කතන්දර පොත් කියවීමට පැවසුවා. write a letter, ලිපියක් ලියන්න to the manager of Lake House Bookshop, Colombo. ඒ කියන්නේ කොළඹ Lake House ආයතනයේ කළමනාකරුට ලිපියක් ලියන්න. asking for information about books for children. asking කියන්නේ ඒ කියන්නේ දැන ගැනීම සඳහා, asking for information තොරතුරු ලබා ගැනීම සඳහා පවතින ළමා කෘති සම්බන්ධයි. ask for the following information. මේ පහත සඳහන් information ගැන අහන්න කියලා තියෙනවා මේ ලෙටර් එකේ. the titles of books available. පවතින books වල නම්. available කියන්නේ පවතින කියන එක. titles කියන්නේ නම්. පොත්වල title එක කියන්නේ සාමාන්‍ය පොතක title එක කියන නමට තමයි title එක කියලා කියන්නේ. the prices and discounts if any. ඒ කියන්නේ prices කියන්නේ මිල and discounts කියන්නේ වට්ටම් if any තිබේ නම් අපිට මේකේ prices and discounts කියන වට්ටම් ගැන සඳහන් අහන්න කියලා තියෙනවා. so mode of payment. mode කියන්නේ ආකාරය. payment කියන්නේ ගෙවීම කරන ආකාරය. it's a mode of delivery. ඒ කියන්නේ ලබා ගැනීමේ ආකාරය. ඊපස්සේ අපි මේ 2018 ඕලල් ක්වෙස්චන් එක කරමු. අපි මුලින්ම මේක formal letter එකක්. මේක manager කෙනෙක්ට ලියන letter එකක්. as this is a letter written to a manager, this is a formal letter. මෙතන වැදගත් විදිහට letter එක ලියන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ කොච්චර වැදගත්, කොච්චර ලස්සන විදිහට, කොච්චර ලස්සන භාෂාව හසුරවනද කියන එක මත තමයි ඔයගොල්ලෝගේ ලකුණු තීරණය වෙන්නේ. ඒත් එකම නම් ගියමල්ලි කිසිම ආකාරයකින් බය වෙන්න එපා. මේ වගේ ප්‍රශ්න වලට සාමාන්‍ය ඔයගොල්ලෝගේ පැත්තෙන් බලලා තමයි ලකුණු ලබා දෙන්නේ. ඔයාගේ letter එකේ English වල grammar වල ප්‍රශ්න තිබ්බත් ඔයා මේ පාවිච්චි කරලා තියෙන ෆෝමැට් එක හරිනම් ඒ සම්බන්ධයෙන් ඔයාට ලකුණු පිරිනමනු ලබනවා. මම ලියන 420A. okay, you can see this. මෙතන තියෙන මගේ මේ 420A Chapel Lane, Colombo. මේ තියෙන්නේ මගේ අපි මගේ ඇඩ්‍රස් එක මුලින්ම ලියලා තියෙනවා 420A Chapel Lane, Colombo. ඊට ඩේට් එක ලියලා තියෙනවා 18th of May 2020 කියලා. 18th of May 2020 කියලා. ඒක දැන් බලන්න 18th කියන්නේ දිනය. 5 කියන්නේ May මාසේ 5th. ඊට පස්සේ 2020 කියන්නේ year එක. ඉතින් අපි මෙතන ලියලා තියෙන දිනේ මුලට මාසේ මැදට අවුරුද්ද අගට. so the manager මෙන්න මේක තමයි address එක, receiver's address එක. the manager, Lake House Bookshop, Colombo.
dear sir manager කියන්නේ පිරිමි පුද්ගලයෙක් කියලා assuming that he is male we can write dear sir ඒ කියන්නේ පිරිමි පුද්ගලයෙක් කියලා පරිකල්පනය කළා සාමාන්‍යයෙන් අපි ලියනවා dear sir කියලා. ඊට ටොපික් එක අපි මේක අහන්නේ තොරතුරක් යම්කිසි තොරතුරක් ළමා කෘති සම්බන්ධයෙන් අහනවට කියන්නේ ask එතකොට මම කලින් කිව්වා ask කියන එකට ing දාන්න ඕන asking for information ඒ කියන්නේ තොරතුරු ලබා ගැනීම සඳහා about books for children ළමා කෘති සඳහා තොරතුරු ලබා ගැනීම සඳහා තමයි ටොපික් එක. ඊපස්සේ අපි ලියනවා my English teacher මගේ ඉංග්‍රීසි ගුරුතුමිය asked me to read story books after the exam. මගේ ඉංග්‍රීසි ගුරුතුමිය මට ඉංග්‍රීසි පොත් කියවන්න කියලා කිව්වා එක්සෑම් එක සඳහා. If you don't mind please send me the following information. වාට ප්‍රශ්නයක් නැත්නම් if you don't mind කියන්නේ ප්‍රශ්නයක් නැත්නම් please send me the following information. පහත් සඳහන් තොරතුරු එවන්න. I wish to know the titles of books available for children. I wish කියන්නේ මම බලාපොරොත්තු වෙනවා to know දැන ගැනීම සඳහා the titles of books available for children ළමයින් සඳහා available කියන පවතින books වල තොරතුරු ලබා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. Please send me the list and prices. Please කියලා අපි පාවිච්චි කරනවා. Please කියලා ඒ ගොඩක් formal form එක please කියන කරුණා කරලා send me the list and the prices. මට පොත්වල list එකයි prices කියන්නේ ඒකේ මිල ගන්නුයි ලබා දෙන්න. I would be much thankful if you can arrange me discounts if any available. දැන් අපි කියලා තියෙනවා කලින් discounts තියද කියලා අහන්න කියලා. එතකොට අපි අහන්නේ දැන් යම් කිසි දෙයක් අහනවට නම් අපි I would be much thankful මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා if you can arrange me discounts. ඔයාලට පුළුවන් නම් arrange කියන්නේ සකස් කරලා දෙන්න පුළුවන් නම් me discounts වට්ටම් if any available තියෙනම් මට discount දාලා දෙන්න පුළුවන්ද කියලා තමයි මේ අහන්නේ. Please let me know the mode of payment and mode of delivery. Please කරුණාකරලා let me මට දැනගන්න පුළුවන් the mode of delivery and payment. ඒ කියන්නේ mode of delivery කියන්නේ අපිට මේ පොත් කොහොමද ගෙනත් දෙන්න deliver කරනවා කියන්නේ ලබා ගෙනත් දෙන විදිය. and payment කියන්නේ මුදල් ගෙවන ආකාරය සම්බන්ධයෙන්. ඒක credit card එකකින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම නැත්නම් online order කරලා පුළුවන්. එහෙම නැත්නම් cash on delivery කියලා හේකුත් තියෙනවා. cash on delivery කියලා ගෙනාවෙන් පස්සේ මුදල් දෙන system එකට. I would be much thankful if you send me above information as soon as possible. අපි කියනවා මෙයාට ඉහත තොරතුරු ඊටාම කඩිනමින් ලබා දෙනවා නම් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉහත තොරතුරු කියන්නේ if you send me above information. ඔයා මට ඉහත තොරතුරු ලබා දෙනවා නම් as soon as possible. පුළුවන් තරම් ඉක්මනට. ඒකට I will be much thankful. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. Herewith I am sending you a stamped envelope. Herewith කියන්නේ මේ සමග. I am මම sending you a stamped envelope. ඔයාට මුද්දර සහිත ලියුම් කවරයක් එවනවා. For this AN කුමාර. දැන් මේ විදිහට තමයි මේ ලෙටර් එක ලිව්වේ. මේක තමයි ෆෝමල් ලෙටර් එක. දැන් අපි ඊළඟට බලමු ලෙටර් එකක් ලියද්දී ඔයගොල්ලෝ පාවිච්චි කරන ටිප්ස් මොනවද කියලා. මේවා තමයි ලකුණු ගන්න විදි. Right? I'm going to tell you some methods to score full marks for these types of questions. Before writing the letter එක ලියන පෙර read the question carefully. ඔයාට මේ question එක ගොඩක් හොඳට කියවන්න. carefully කියන්නේ අවධානයෙන් යුතුව කියන්නේ ප්‍රවේශමෙන් කියවන්න. make rough sketch කියන්නේ කටු සටහනක් යොදාගෙන මම letter එක ලියන්නේ මෙන්න මේ විදිහට. මෙතනින් පටන් ගන්නවා. මෙතනින් අවසන් කරනවා. ඒ වගේ plan එකක් තියාගෙන letter එක ලියන්න නම් ගොඩක් හොඳයි. arrange the facts. ඒ කියන්නේ කරුණු පිළිවෙල කරගන්න, පෙළ ගස්ස ගන්න. make sure you don't exceed the word limit. මෙන්න මේක ගොඩක් important. make sure you don't exceed the word limit. ඔයාට exceed කියන්නේ පන්නන කියන එක. ඒ කියන්නේ වචන 100 තමයි word limit එක දෙන්නේ. වචන මට්ටම වචන 100යි. ඊට වැඩිය ලියන්න උත්සාහ කරන්න යන්න එපා. ඊට අඩුවෙන් ලියන්න උත්සාහ කරන්නත් එපා. වචන 105ක් 110ක් වගේ තියෙන හොඳටම ප්‍රමාණවත්. after writing ඒ කියන්නේ ඔයගොල්ලන්ට අවසානයේ වචන ගණන් කිරීමට නම් අවශ්‍ය වෙන්නේ නැහැ නම් ගියමල්ලි. මොකද ඒක තේරුමක් නැති වැඩක්. කොහොමද ඔයගොල්ලන්ගේ ලෙටර් එක බහනවා ඒත් වඩා හොඳයි වචන 100කට චුට්ටක් වැඩි ප්‍රමාණයකට මේක කරගත්තොත් ගොඩක් හොඳයි. after writing
see if there are any spelling mistakes. ඔයාලට බලන්න පුළුවන් spelling mistakes කරලා තියෙද. හොඳට මතක තියාගන්න this should be done after completing the paper. paper එක සම්පූර්ණ කරලා වෙලා තිබ්බොත් පමණයි මේවා කරන්න යන්නේ. check for the grammar. ව්‍යාකරණ සඳහා check කරලා බලන්න. ඔයගොල්ලන්ට spelling mistake වෙන්න පුළුවන්, ව්‍යාකරණ ප්‍රශ්න එන්න පුළුවන්. read what you have written. ඔයා ලියපු එක කියවන්න හොඳට වෙලාව අරගෙන. You plan to visit your uncle after the examination. Write him a letter informing him about it. You කියන්නේ ඔයා plan කරනවා, සැලසුම් කරනවා visit යෑම සඳහා your uncle, ඔයාගේ uncle බැලීම කියන්නේ මාමා බැලීමට යෑම සඳහා after the examination විභාගයෙන් පසු. Write him a letter informing him about it. ඔහුට ලිපියක් ලියන්න ඒ සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කරමි. Include the following. Use about 100 words. 100 words කියන වචන 100ක් ඇතුළත මේක ලියන්න කියලා පමණ පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. Include the following. පාද සඳහන් ද අඩංගු කරන්න. How you feel about the exam. Feel කියන්නේ දැනෙනවා, හැඟෙනවා. How you feel about කොහොමද ඔයාලට exam එක ගැන දැනෙන්නේ? About the exam. When you expect to visit him. Expect කියන්නේ බලාපොරොත්තු වෙනවා කියන එක. When you expect to visit him කියන්නේ ඔයා කවදද මාමා බැලීමට යන්නේ. For how long? How long කියන එක අපි කියන්නේ කොච්චර කාලයකට ගිහිල්ලා ඉන්නවද? How long do you wish to spend there? කොච්චර කාලයක් එහෙ ඉන්න බලාපොරොත්තු වෙනවද? Places you like to visit. ඔයා යෑමට කැමති තැන්. Visit කියන්නේ යෑමට කැමති තැන්. Things you like to do. ඔයා කරන්න කැමති දේවල්. මෙන්න මේ කාරණා ඇතුළත් කරලා මේ ලෙටර් එක ලියන්න ඕනේ. Then first of all you have to verify if this is a formal letter or an informal letter. මේක informal letter එකක්. මොකද ඔයා දන්න කෙනෙක්ට ලියන්නේ, මාමට ලියන්නේ. මේක professional letter එකක් නෙවෙයි. ඔයා දන්න පුද්ගලයෙකුට ලියන නිසා සාමාන්‍ය පරිදි ලියන්න පුළුවන් ලිපියක්. අපි බලමු මේ ලිපිය ලියන්නේ කොහොමද කියලා. මෙතන මුලින්ම address එක දෙනවා වම් මත පැත්තේ කෙළවර. Top left hand corner you have to include the address. ඔයාට address එක වම් මත කෙළවර. ඊට පස්සේ rule අරලා ලියන්න date එක. කලින් සඳහන් කර විදිහට සියලුම English letters වල ලියන්නේ දිනය මුලට මාසෙ මැදට අවුරුද්දකට A format එක. A format එක පාවිච්චි කරලා නැත්නම් letter එකේ දිනයට අදාළ ලකුණු ප්‍රමාණය කියන්නේ ලකුණු 0.5ක විතර ප්‍රමාණයක් මිස් වෙන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ ආමන්ත්‍රණය dear uncle. අපි දන්න කෙනෙක් නිසා dear uncle කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් uncle ගේ නම දන්නවා dear Samantha uncle. එහෙම නැත්නම් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි මුලින්ම ලිපියක් ලියද්දි සාමාන්‍ය දන්න පුද්ගලයෙක්ට අපි අහනවා කොහොමද කියලා. සැපසනීප අහලා තමයි ලෙටර් එක පටන් ගන්න. කොහොමද කියලා අහන්නේ how are you? අපිට කියන්න පුළුවන් how are you කියලා අහන්න පුළුවන් ඔයා කොහොමද? ඔයාට කොහොමද? I am so lonely and bored after the exam. මට ගොඩක් පාළුයි. bored කියන්නේ කම්මැලි විභාගයෙන් පස්සේ. I want to visit your place soon. මට ඔයාගේ ගෙදරට එන්න ඕන. soon කියන්නේ ඉක්මනින්ම එන්න ඕන. දැන් after the exam you will feel tired and exhausted, then you want to go somewhere else for a change. ඔයාට exam එකෙන් පස්සේ කොහේ හරි යන්න ඕන පොඩක් වෙනස් වීමක් සඳහා. Sorry, I couldn't write you any letters because I was busy getting ready for the exam. Sorry, මට සමා වෙන්න. I couldn't මට ලියන්න බැරි වුණා. Write you any letters කිසිම ලිපියක් because I was busy getting ready for the exam. මොකද මම විභාගයට සූදානම් වෙමින් සිටිය නිසා මට ඒ කාලය ඇතුළත ඔයාලට ලිපියක් ලිවීමට නොහැකි වුණාට. I was exhausted with the exam. Exhausted කියන්නේ මට කියන්නේ ගොඩක් මහන්සියක් දැනුණා කියන එක තමයි exhausted කියන එකේ තේරුම. Anyway, I did my best. Anyway කියන්නේ කෙසේ වෙතත් I did my best. මම මගේ උපරිම කරා. Mathematics was a bit difficult. Mathematics was a bit කියන්නේ සල්පයක් අමාරු, difficult කියන්නේ අමාරුයි කියන එක. දැන් mathematics ඇත්තටම අමාරු නෑ. ඉතින් මේ letter එකේ මම එහෙම include කරා නම් කියලා මට ලේසියෙම පාස් වෙන්න පුළුවන් subject එකක් හරියට මහන්සි වෙලා උනන්දුවෙන් යුතුව පාඩම් කටයුතු කරත් ඕනම විෂයක් හරිම ලේසි. අපි ඊළඟට යමු. I am sure that I will get a good result. I am sure කියන්නේ මට විශ්වාසයි. that I will මම get a good result. හොඳ ප්‍රතිඵලයක් ලබා ගනී කියලා. I hope to visit you next weekend. අපිට කලින් තිබ්බා යන දවසත් සඳහන් කරන I hope කියන්නේ මම බලාපොරොත්තු වෙනවා visit you
ඔයාගේ ප්ලේස් එකට එන්න next weekend next කියන්නේ ඊළඟ සතිය අන්තේ I will stay for 2 weeks මම සති දෙකක් ඉන්නවා stay කියන්නේ ඉන්නවා කියන එක ඉන්නවා ඒ කියන්නේ රැඳී සිටිනවා වගේ අඩිය එකක් stay කියලා කියන්නේ I am coming with my brother මම මගේ සහෝදරයාත් එක්ක තමයි ඉන්නේ are you available අපි දැන් කොහේ හරි දැන් කාට හරි කෝල් කරලා අහනවා මම අද හවස 5ට එන්නද ඔයා ඉන්නවද කියලා මම එන්නද ඔයා ඉන්නවද කියලා අහන්නේ ඔයා ඒ වෙලාවට ඉන්න are you available කියලා තමයි අපි අහන්නේ hope to spend a great time with you ඔයත් සමග හොඳ කාලයක් ගත කිරීමට බලාපොරොත්තු වෙනවා hope කියන්නේ බලාපොරොත්තු වෙනවට spend කියන්නේ ගත කරනවා great time හොඳ කාලයක් ඒ කියන්නේ විනෝදමත් කාලයක් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ great time කියන එකෙන් can you take us to the botanical garden මල්වත්ත බැලීම උද්භිද උද්‍යානයේ බැලීමට සඳහා අපි එක්කගෙන යන්න පුළුවන්ද can you අපි මෙතන ඉල්ලීමක් කරන නිසා අපිට පාවිච්චි කරනවා can you නැත්නම් could you කියලා පාවිච්චි කරන්න පුළුවන් ඉල්ලීමක් කරන අවස්ථාවකදී අපි සාමාන්‍යයෙන් can you will you could you අන්න ඒ වගේ ඒවා තමයි පාවිච්චි කරන්නේ I want to swim in the Gregory Lake මට Gregory වැවේ පීනන්න ආසයි I would also love to play with two cousins කියන්නේ ඥාති සොහොයුරන් සොහොයුරියන් cousins කියලා කියන්නේ cousin brothers or cousin sisters ඉන්නවා I would also love කියන්නේ මම එතන ආසාවක් දක්වනවා කියන එක to play with two cousins I promise I will help them to do their studies as well I promise මම පොරොන්දු වෙනවා that I will මම help them ඒ කියන්නේ ඒගොල්ලන්ට උපකාර කරනවා to do their studies as well ඒගොල්ලන්ගේ අධ්‍යාපනය කටයුතු සඳහාත් මම මේ ඉන්න කාල සීමාව අතරතුර උපකාර වෙනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ ask auntie to prepare my favorite helper prepare කියන්නේ සූදානම් කරන්න එහෙම නැත්නම් පිළියෙල කරන්න කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ give my kind regards to auntie and cousins මම auntie and cousins ඒ කියන්නේ auntie කියන්නේ නන්දා and cousins කියන්නේ ඥාති සොහොයුරන් මතක් කරා බව regards කියන්නේ මතක් කරා බව මේක කරන්න දැන් hope to see you soon ඔයාව hope කියන බලාපොරොත්තු වෙනවා soon කියන ඉක්මනින් ඔයාව ඉක්මනින් බැලීමට බලාපොරොත්තු වෙනවා දැන් අපි ලෙටර් එකක් ලියද්දි අවසන් කරද්දි අපේ ඉන්ෆෝමල් ලෙටර් එකක් නම් ඒ කියන්නේ සාමාන්‍ය ලිපියක් ලියනවා නම් අපි මේ ලෙටර් එක අවසන් කරද්දි අපි කියන්න පුළුවන් let me pen off කියලා පාවිච්චි කරන්න පුළුවන් let me pen off කියලා කියන්නේ දැන් මම මේ ලිපිය ලිවීම නතර කරනවා වගේ අයිඩියා එකක් let me pen off කියන්නේ ඒ pen off කියන එකෙන් අදහස් වෙන්නේ මේ ලිපිය ලියන එක නතර කරනවා වගේ අයිඩියා එකක් yours sincerely ලොකු පුතා yours sincerely කියලා දැම්මා ඊට පස්සේ ලොකු පුතා මෙතන අස්සන් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මේක රාජකාරී ලිපියක් නොවන නිසා අපි බලමු ඊළඟ කෑල්ල කොටස in informal letters you can use the following how are you ඔබට කොහොමද I am keeping well මම සුවෙන් සිටිමි I received your letter මට ඔබගේ ලිපිය ලැබුණා received කියන්නේ ලැබුණා කියන එක receive කියන්නේ ලැබෙනවා කියන එක please reply soon හැකිතාක් ඉක්මනින් පිළිතුරු ලබා දෙන්න I am eagerly waiting මම නොවිය ඉවසිල්ලෙන් බලා සිටිනවා eagerly කියන්නේ නොවියසිල්ලෙන් waiting කියන්නේ බලා සිටින ඊට පස්සේ and මේ මම හිතනවා මේක ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි letter writing වලට යම්කිසි අත්වලක් ලබා දෙයි කියලා මේ ප්‍රසන්ටේෂන් එක ඒත් එක්කම ඔයගොල්ලෝ සියලු දෙනාටම සාමාන්‍ය පිළිභාගයේ ඉහළම සාමාන්‍යතා ලබාගෙන ඉතා විශිෂ්ට අයුරින් සමත් වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා wish you for a bright future thank you